Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Pāṇātiපාතා vēramani sikkhapadang samadhiyāmi. Adinādāna vēramani sikkhapadang samadhiyāmi. Kāmesu micchāchāra vēramani sikkhapadang samadhiyāmi. Musāvādā vēramani sikkhapadang samadhiyāmi. Surāmēraya majjapamā daṭṭhāna vēramani sikkhapadang samadhiyāmi. Samantā cakkavālesu attrā gaccantu devatā saddhammang munirājase sunantu saggyamukkhaṃ dhammassa vinakālo ayaṃ badaṅkā dhammassa vinakālo ayaṃ badaṅkā dhammassa vinakālo ayaṃ badaṅkā. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Asīvenaca bālānaṁ panditānaṁ ca sīvenā pūjāca pūjanīyānaṁ ītaṁ mangala mutthamanti. सद्धर्मलाभी वासनावंत सत्पुरुष पिंगतुनि අද මේ නිවසේ පින්වත් පිරිස සිදු කරන්න සූදානම් වෙන්නේ ධර්ම දානමය පින්කමක්. මේ පින්කම සිද්ධ කරන්ට මේ ඇත්තන්ට මූලික අරමුණ උනේ ඊට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච පරලෝසපත් කිරියල්ලේ පුෂ්පලතා උපාසක මහණියන් වහන්සේ වෙනුවෙන් ඇයට පරලොවට සංග්‍රහ කිරීම සඳහා එවැගේම තමන්ගේ පවුලේ වරිග පරම්පරාවේ මිය යන්ට යෙදුණු අනිකුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන් තමයි මේ පින්කමේ අරමුණ වෙලා තියෙන්නේ. බොහොම හොඳ යහපත්
යහපත් උදාරතර චේතනාව. චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි. චේතනාව පිරිසුදු වෙන්න ඕන. ඒ පිරිසුදු චේතනාවෙන් හෘද සාක්ෂියට එකඟව යමක් කරනවා නම් ඒකේ ආනිසංස මහත්ඵල මහානිසංස වෙනවා. නමුත් ඒ යහපත් දේ කරනකොට ඒකේ ස්වභාවය මොකක්ද? මායя ඒ යහපත තුලින් තමන්ගේ හිතට ඒකම අයහපත් සිතිවිල්ලක් දෙනවා. යහපත් සිතිවිල්ල දීලා තමන්ගේ මනස වෙනත් පැත්තකට බර කරන්න උත්සාහ කරනවා. අද මේ මොහොතේ දේ සිද්ධ වුණා. ඊට විනාඩි 10කට 15කට උඩදී විනාඩි 10කට උඩදී සිද්ධ වුණා. ඒක තමයි මායගේ ස්වභාවය. මායя බලන්නේ අර කැමැත්ත අකමැත්ත ඉස්සරහට තල්ලු කරලා මස්සස කියන එක ක්‍රියාත්මක කරලා නැනස පැහැර කරලා ඒ තුලින් තමන්ගේ ඒ කැමැත්තට අනුව ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න සිතිවිල්ල උපදිනවා. ඒක මේ වික්ෂුවටත් පොදුයි. ඔබ හැම දිනාටම පොදුයි. සිද්ධාර්ථ තාපසතුමා නව සංකල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන කළා. බුද්ධත්වයේ සාස්ත්‍රාස් කර ගැනීම පිණිස සත්තා සංකල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධාන කළා කියලා සඳහන් වෙනවා. සාර සංකල්ප ලක්ෂයක් පාරමිතා දම් පිරුවා කියලා සඳහන් වෙනවා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා. මේ ආකාරයෙන් ඒ පාරමිතා පූර්ණේ කරමින් සංසාරේ මේ ගමන් කරන සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්න ඕන මෙන්න කියලා. මායාවේ වසඟයට ගන්න උත්සාහයක් ගත්තා. මේක තමයි මායාවේ ස්වභාවය. රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගාවල් වල රජ සම්පත් විඳපු සක්විති රජ වෙන්න පුළුවන්කම තියෙද්දි ඒ සියලු දේවල් බැහැර කරලා ඇයි මම දුක් විඳින්නේ? ඇයි මම මේ ආකාරයෙන් පීඩාවටපත් වෙන්නේ? කවුද මේ සිතුවිල්ල දුන්නේ? මායя. ප්‍රතිපත්ති ශක්තිමත් නිසා මායя විසින් මේ දීපු සිතුවිල්ල සිද්ධාර්ථ තාපසතුමා දැක්කා. ඒ සිතුවිල්ල එතනම ප්‍රහාණය කරලා මායාවේ වශයෙන් මිදුණා. දසබිම්බරක් මාරසේනාව කියන්නේ මේකට. පාණාතිපාතා දත්තා දාන කාමීන මිච්ඡාචාර අයින් ඒ කය පිනවීම සඳහා ඒ මීට පෙර ඒ ලැබපු සැප ආවර්ජනය කරලා
ඒ තුලින් මනස වෙනත් පැත්තකට ගන්න උත්සාහ ගන්න. ඒ වගේම පෙර සංසාරයේ තිබිච්ච ඒ කුසල අකුසල කර්ම වලට අනුව වචනයෙන් කරන අකුසල් නැවත නැවතත් සිදු කරලා මේ ප්‍රභාෂර ශක්තිය බැහැර කරන්න. ඒ මුසාවාදා, අරුසා වාචා, සම්ප්‍රප්පලාපා, විසුනා වාචා කියන ඒ පැත්තට ගොදුරු කරන්න මාර්ය උත්සාහ ගන්නවා. ලෝභ, දේශ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන් ගොදුරු කරන සිතුවිල්ලක් ඇති කරා. මේ සියලු දේවල් දැක්කා සිද්ධාර්ථ තාපසතුමා. දැකලා ඒ සියලු දේවල් ප්‍රහාණය කරලා උන්වහන්සේ අදිස්ථානයක් කරගත්තා. මගේ ඇස් ඉස්මස්ලේ සියල්ලක්ම සිඳලා ගියා. මගේ ශරීර කෝඩුව මේ බෝධි වෘක්ෂය තුල, මේ ඇසතු බෝධි වෘක්ෂය තුල මම පූජා කරනවා. මගේ අභිලාෂය මං මුදුන්පත් කරගන්න තාක්කල් මම මෙතනින් නොනැගිටිමි කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි සිද්ධාර්ථ තාපසතුමා ඒ උතුම් බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. ඒ නිසා එච්චර උත්තරීතර ඒ සිද්ධාර්ථ තාපසතුමාට එවැනි බාධක මාර්ගයෙන් සිදු වුණා නම් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදිනාටම මේක සිදු වෙනයි කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා මේක සෑම මොහොතකදීම තමන්ගේ ස්වයං බුද්ධිය තුළින් තම විමර්ශනය කරන්න ඕන. විමර්ශනය කරලා තමන් ස්වයං විවේචනයක ගෙදෙන්න ඕන. මේකට කියනවා ධර්මයේ මානසිකාර කරනවා කියලා. ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? මේ පංච ඉන්ද්‍රියන් හරහා චෛතසික ධර්මයන් ගොඩ නැගිනවා. කැමැත්ත, අකමැත්ත කියන සංසාරගත පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනවා. නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාව තුලින් හැම දෙයක්ම මට ඕන විදියට, Tamanට ගෝචර වෙන විදියට ක්‍රියාත්මක කරන්න සිටිවිලි ඉපදෙන. මේක තමයි මේ භික්ෂුවට ඔබ හැම දිනාටම ක්‍රියාත්මක වෙන ස්වභාවය. අන්න එතකොට තමයි අර බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ සිතුවිල්ල කොයි වගේ සිතුවිල්ලක්ද? මේ සිතුවිල්ල ආපු විගසම මම ඒක වචනෙන් ප්‍රකාශ කරනවා. ඒකේ ඇති වෙන ආදීනවේ, ඒකෙන් ඇති වෙන ස්වභාවය මොකක්ද? විමර්ශනය කරන්න ඕන. එහෙම විමර්ශනය කරලා විතක්ක කරන්න ඕන. විචාර කරන්න ඕන. එහෙම කරලා තමන්ගේ බුද්ධිය තුලින් තමන්ට අභ්‍යන්තරේ නිවීම මත කරගන්නවා වගේ
තමන් සම්බන්ධකම් පවත්වන තමන්ට සේවය ලබා ගන්න ඒ කෙනාගේ හිත ප්‍රභාෂර වෙන විදිහට තමන් කටයුතු කරන්න ඕන. කතාවක් තියෙනවනේ. කලින්ට පෙර සිතා බලන්න. එහෙම සිතක් තමන්ගේ හිතේ ඇති කරගන්න ඕන. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ සෑම මොහොතකදීම මේ කැමැත්ත ඉස්සරහට එනවා. ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වෙනකොට එතන තියෙන අකමැත්ත, ඒ කැමැත්ත අකමැත්ත උඩ තම තමන්ගේ දේවල් තම තමන්ට ඕන විදියට සිදු නොවෙනකොට හිතේ යම් ව්‍යාකූල භාවයක් ඇති වෙනවා. එමෙ ඇති කරවලා එක පැත්තකට තල්ලු කරන්න උත්සාහ ගන්න. ඒක මටත් එහෙමයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමදිනාටම එහෙමයි. ඒ නිසා මගේ බුද්ධිය ආධාර කරගන්නවා මේ දුර්වලකම් වලින් මිදෙන්න. අත් වශයෙන්ම කියනවා නම් මේ භික්ෂුවක් ඔබ හැමදෙනාම මේ සංසාරේ පුරුදු වෙලාවේ මෙන්න මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මේ සංසාරේ තල 31ක් බුදුහාමුදුරු දේශනා කළා. මේ තල 31ේම ඉපදෙමින් මැරෙමින් ගමන් කරේ. බොහොමයක්ම මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම ඉපදුනේ මොන වගේ තැන්වල? ටිකක් විමර්ශනය කරලා බලන්න. තමන්ටත් බුද්ධියක් තියෙනවා. තමන්ට මේ මනුස්සාත්මයක් ලබන්න බොහෝ කුසල් කරන්න සිත් පහළ වෙලා තියෙනවා. ඒ වගේ පංචේන්ද්‍රියන් සහිත බුද්ධ ශාසනය කියන අවධියක ධර්මයේ පවතින රටක උප්පත්තිය ලබන්න මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදිනාම බොහෝ කුසල් කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ පැත්තට සෑම මොහොතකදීම ඇඟිලි හරවලා තමන්ගේ බුද්ධිය තුළින් තමන් ස්වයං විවේචනක යෙදෙන්න. අන්න එතකොට තමයි අසේව නාච බාලාණ. දැන් මේක සඳහන් වෙන්නේ සම්මුතිය තුල බාලයන් ඇසුරු කරන්න එපා. ඒක තේරුම එහෙම. සම්මුතිය තුල විග්‍රහ කරන්නේ බාලයන් ඇසුරු කරන්න එපා. පඬිතුයන් ඇසුරු කරන්න. පූජාච පූජනීයාන. පිළියුත්තත් පුදන්න. ඒතම් මංගල උත්තම. අපිට පුළුවන්ද බාහිරින් පඬිතුයා කවුද කියලා හොයාගන්න? ටිකක් හිතලා බලන්න. තමන්ගේ බුද්ධිය තුලින් බාලයා ඉන්නේ තමන් ළඟමයි. බාල ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් තමන් බාලෙක්. පඬිත ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් යහපත් දේවල් චේතනාවම් වික්කවේ කම්මම් බදාම. චේතනාව තමයි මුල් වෙන්නේ. චේතනාව පිරිසුදු නම් ඒකින් ලැබෙන ඵලයක් පිරිසුදුයි. චේතනාව අපරිසුදු නම් ඒකින් ලැබෙන විපාකත් අර ගුණ පසුපසේන ගැලෙමින් තමන් කරා වෙනවා. එනම් බාහිරින් අපිට පඬිතුයෝ හොයන්නත් බෑ. බාලයෝ හොයන්නත් බෑ. බාලයා ඉන්නේ තමන් ළඟයි.
මේ භික්ෂුවගේ ක්‍රියාකාරකම් මේ භික්ෂුවගේ පිළිවෙත් කොපමණ දුරට ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා මේ අභ්‍යන්තරේ ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ඒ ධර්මය හැම විටම ප්‍රායෝගිකව සෑම ඉරියව්වකදීම ක්‍රියාත්මක කරන්න සීමා රහිතව උත්සාහ ගනිමින් කටයුතු කරන ස්වභාවය දන්නේ මේ භික්ෂුව පමණයි. මේ ඇත්තනොත් උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන්ගේ එදිනෙදා ජීවිතේ කරන කියන සියලු කටයුතු කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? කොයි විදිහටද ඒ කටයුතු සිදු කරන ආකාරයේදී අවස්ථාවේදී තමන්ගේ සිතට එන සිතුවිලි අධීක්ෂණය කරන්නේ තමන් පමණයි නේද දන්නේ? තමා හිසට තමා තමයි සෙවණැල්ල. තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. ගැළවෙන මාවතයි බුදුහාමුදුරු මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ මාවත ඔස්සේ ගමන් කරන කවුද? තමන් විසින්මයි. ඒක මේ භික්ෂුවටත් පොදුයි. ඔබ හැමදිනාටම දැන් මම ඒ උතුම් පිළිවෙත අනුගමනය කරනවාද? ටිකක් විමර්ශනය කර බලන්න. පංචශීල ශික්ෂාපද 5 සමාදන් වුණා. ඒක මම වචනෙට සීමා කරලාද තියෙන්නේ? එහෙමත් නැත්නම් වචනේ පරිසමාර්ථයෙන් ඒ උතුම් පිළිවෙත මම ප්‍රායෝගිකව මගේ බුද්ධිය තුළින් මම ක්‍රියාත්මක කරනවද කියලා තමන් විසින් ස්වයං විවේචනයක යෙදෙන්න ඕන. අන්න එතකොට තමයි හාමුදුරුවෝ පුළුවන්. බුදුහාමුදුරන් සරණ ගියේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. දැන් මම එහෙම දෙන්නේ. නද්දි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළා. ඒ උතුම් බුදු පිළිවෙත උන්වහන්සේ මගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගන්න උත්සාහ ගන්නයි බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළේ. මම ඒක මගේ බුද්ධි ආධාර කරගෙන කොපමණ දුරට ක්‍රියාවට නංවනවද, කොපමණ දුරට ඒ පිළිවෙත අනුගමනය කරනවද කියලා මා විසින් තමයි දකින්න ඕන. මාත් එක්ක මේ ඔබ හැම දෙනාම එක්කම කියන්නේ. අන්න එතකොට තමයි බොහොම හොඳ අභ්‍යන්තරේ ගිනි ගන්න පැත්ත බැහැර කරන්න පුළුවන් වෙනවා. කැමැත්ත අකමැත්ත බැහැර කරන්න පුළුවන් වෙනවා. ලෝභ දේශ මොහ කියන ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙනවා. කලහ වාද විවාද ඒවයි බැහැර වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අර හදිසි තීරණ දැන් බොහෝමයක් මේ ලෝකේ මිනිස්සුયો කියන්නේ මනුස්සකමේ වටිනාකම අවබෝධ කරගන්න නැතුව මනුස්ස ස්වරූපයෙන් පෙර සංසාරේ අර තිරිසන් ආත්මවල ප්‍රේත ආත්මවල යක්ෂ ආත්මවල ඉපදිච්ච ඒ ගති ලක්ෂණ නැවත නැවතත්
තමන්ගේ ස්වකයට ආරූඪ වෙලා මායාවේ වසඟ තුල තමන්ව මාර බන්ධනයට හසු කරගන්න මායා සීමා රහිත අපේ පිටපතෙන් ඉන්න කඩුව මෝරාගත්ත වදකෙක් ඒ හැම දෙයක්ම විනිවිදව දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ උතුම් ගම්බීර ධර්මය උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදාගන්න යන දුරු තමන්ගේ බුද්ධිය තුලින් තමන් විමර්ශනය කළොත් පමණයි. එහෙම වෙනවද? ටිකක් හිතලා බලන්න. එහෙම නොවුනොත් තමන් විසින්ම රවට්ට ගැනීම. ඒක බාල ධර්මයක්. ඒක පඬිත ධර්මයක් නෙවෙයි. අන්න ඒකයි අසේවනාච බාලා. බුදුහාමුදුරු දේශනා කළේ තමන්ගේ බුද්ධිය තුළින් සමන්ගේ හිතට එන ඒ බාල ධර්මයන් ප්‍රහාණය කරන්න උත්සාහය. බාල ධර්ම තමයි සෑම මොහොතකදීම මේ භික්ෂුව ඇතුළු හැම දිනකටම නිවන් අවබෝධ කරගන්න තාක් කුමන පැත්තකින් හරි මායාවේ වසඟයට හසු වෙනවා. ඒ නිසා මේ දුෂ්කර ක්‍රියා මේ දුස්සු ක්‍රියා මම කොහොමද ඒ මාර බන්ධන මට ආවත් ඒවා ඉදිරියේ මම කම්පණය වෙන්නේ. මම අකම්පණී. මම සෑම මොහොතකදීම මාව ස්වයං විවේචනික මා විසින්ම මගේ බුද්ධිය තුළින් ඒ විමර්ශනය කරලා මගේ අඩුපාඩුකම් මගේ අසුද්ධතේ පැහැදිලි කරනවා. මගේ සුද්ධතේ මන් තව තවත් වර්ධනය කර ගන්නවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කළේ. එහෙම පිළිවෙතක් අනුගමනය කරනවා. ඒක මංගල කාරණයක්. ඒක ධනාත්මක ක්‍රියාකාරීත්වයක්. අන්න ඒකට තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්න පිළිපදා. ඇහෙන් රූප දකින්න ඇහැ තියෙන්නේ. කනින් ශබ්දහන් කන තියෙන්නේ. නාසයෙන් ගන්ධය ග්‍රහණය කරන්න මේ නාසයේ තියෙන්නේ. දිවෙන් රස බලන්න. කයින් පහස ගන්න. ඒ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංචකාමී ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න. පංචකාමී ප්‍රහාණය කරනව නම් පංච උපාදානස්කන්ධය බැහැර කරන්න පුළුවන් එකට ගොදුරු වෙන්නේ. එහෙම ගොදුරු නොවි අර පඬිත ධර්මයන් තුල නිරතුරුවම තමන්ගේ බුද්ධිය තුලින් ක්‍රියාත්මක වේ උත්සාහ ගන්නවා නම් වහගත් නිවන කවුරුද වැහි නිවන තමන්ගේ නිවන වහගත්තේ තමන් විසින්මයි. වෙන කවුරුවත් මේ නිවන වැහුවේ නැහැ. ඒ වහගත් නිවන නැවත විවෘත කරන්න පුළුවන් වෙන්නේ තමන් තමයි. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ පරමාර්ථ පැත්තේ මංගල කාරණයක් කියලා. ඒ
මේ මංගල කාරණය තුල මම ක්‍රියාත්මක වෙන්න නම් මම මගේ බුද්ධිය තුලින් දකින්න ඕන පින්වතුනි මේ පංච ඉන්ද්‍රියන් ගන්න සියලුම දේවල් වල යථා ස්වභාවය තමන්ගේම ස්වබුද්ධිය තුලින් එහෙම දකින්නවද? දකින්න උත්සාහයක් ගන්නවද? ටිකක් විමර්ශනය කරලා බලන්න. එහෙම උත්සාහයක් ගන්නව නම් අන්න ඒක තමයි තමන්ට පුළුවන්කම ලැබෙන්නේ අභ්‍යන්තරේ නිවි මත් කරගන්න. අර කාම ඡන්දය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන් තමයි. ඇයට රූප දැක්කාම කාමයේ ඇවිස් වෙනවා. මොකද දැන් අද ලෝකේ නවීන තාක්ෂණ දැන් මේකට කියන්නේ විද්‍යාව කියලා නේ සම්මුතිය තුළ සඳහන් වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනාව මොකක්ද? මේකට සඳහන් කරන්නේ අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව කියන එක දකින්නේ අර පරමාර්ථ පැත්ත දකිමින් සම්මුතියෙන් බහැර වෙලා ඒ කියන්නේ සංකත පැත්තෙන් බහැර වෙලා අසංකත පැත්තට යොමු වෙලා පංචේන්ද්‍රියන් හරහා දකින අල්පනිත් ඉඳලා සියලුම දේවල් අනිත්‍යයි. නිට්ටය නෑ. වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. තමන්ගේ බුද්ධිය තුලින් දකින්න උත්සාහ කරන්න. අන්න ඒකට තමයි ඔය මනුස්ස ආත්මෙ ලැබිලා තියෙන්නේ. මනුස්සයා කියන්නේ මනස උසස් කෙනාටයි. මනස උසස් කෙනාගේ ඒ ස්වභාවය තමයි මස්සස්ස බහැර කරනවා. මම මගේ ආත්මය කියන මිත්‍යාව තුලින් මේ සංසාරේ මම ඉපදෙමින් මැරෙමින් ගමන් කළා. මිරිඟුවක් පසුපස දුවන මෝපව් වගේ මා මේ ගමන් කළේ. මම වැරදි පැත්තෙන් මම සැපහෙව්වා. නමුත් මං සැපයි කියලා මං අල්ලගෙන තියෙන්නේ දුක්ඛම නේද කියලා තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ වෙනවා. මේ උතුම් ධම්ම ප්‍රතිපත්තිය අන්න එතන තමයි දුක්ඛේ ඥාන. අන්න පඬිත ධර්මය. පඬිතානංච සේවනා. පඬිතය කියලා කියන්නේ දැන් මේ සම්මුතියට ඉන්නවා පිරිසක්. මේගොල්ලන්ගේ ළඟ පඬිත ධර්මයක් තියෙන්න පුළුවන්, බාල ධර්මයක් තියෙන්න පුළුවන්. තම තමන් පිළිබඳව දන්නේ තම තමන් පමණයි. මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. ඒ නිසා මග ළඟ කොච්චර දුරට පඬිත ධර්මයන් තියෙනවද? මම කොච්චර දුරට බාල ධර්මයන් අසුරු කරනවද කියලා සියල්ලක්ම දන්නේ තම තමන් විසින්ම පමණයි. සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් මේක දකින්න. දැන් සම්මුතිය තුල පිරිසක් හිටියත් පරමාර්ථ පැත්තෙන් ඔතන මේ පින්වත් පිරිසක් නැහැ. මෙතන මේ භික්ෂුව කියන කෙනෙක් නැහැ පින්වත්. අන්න ඒක අවබෝධ කරගත්තා. යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යමක් හටගනීද මේ හටගත් තැනම ඡේ වෙනවා. අන්නේ අවබෝධය තමයි බුද්ධිය තුලින්
තමන් වටහා ගත්තනම් තමන් ඉන්නේ ඒ උතුම් පිළිවෙත තුලින් දුක්ඛ සමුදය ඥානං කියන තැන. දුක දැක්කා, දුකට හේතුව දැක්කා, ඒ හේතුව ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න කොහොමද? හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසී මේ උතුම් පිළිවෙත තමන් සෑම ඉරියව්වකම තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යන ඒ කරන හැම ක්‍රියාවක් තමන් සිහිය පිහිටුවාගෙන තමයි සිද්ධ කරන්නේ. මේ සියලු දේවල් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මේ බුද්ධිය තුලින්. මේ සංසාරේ තමන් නැවතුම් පොලකයි සිටින්නේ. මේ පඹයක් පමණ මේ ලෝකෙ තුල තමන් සිදු කරන සියලු දේවල් ස්වයං විවේචනයක ස්වයං ක්‍රියාකාරකමක යෙදෙනව නම් පමණයි පිළිවෙල. සදාකාලික ඒ වගේම තමයි මේක අසුභවාදී දර්ශනයක් නෙවෙයි. මොකද ධනාත්මක දර්ශනයක්. මේක ධනාත්මක වෙන්න ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් නොසවවා දේශනා කළා. ඒ ධනාත්මක පැත්තට යොමු වෙන ආකාරය තමන්ගේ බුද්ධිය තුළින් තමන් අවබෝධ කරගන්නවා නම් අර සමාදන් වෙච්ච ශික්ෂාපද පහ බුද්ධත්ව ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතී දැන් අපට සතෙක් අදුම තරමින් මදුරුවෙක්වත් මරන්න පුළුවන්ද සතුට සිතකින්? පුළුවන්ද? ඉනහ වෙලා මදුරුවෙක් මරනවාද? බෑ, එහෙම වෙන්නේ. හිතට දාහයක් ඇති වෙනවා. බයක්, හිතේ අසහනයක්. ඒවා බොහොම සියුම්ම සෑම ඉරියව්වකදීම නිරීක්ෂණය කරා. තමන්ගේ බුද්ධිය තුළින් ස්වයං විවේචනක යෙදෙන්න හැම දෙයක්ම බොහොම සියුම්ම දකින්න. අසබිල්ලන් ගහන සුනංගුවේ අසබිල්ලන් ගහන මොහොතේ චිත්තක්ෂණ 17ක් ඒ අසබිල්ලන් ගහන මොහොතේ ක්‍රියාත්මක කොච්චර වේගද මේක. හිතේ වේගය කියන්න බෑ පිළිතුරු. හිත කියන්නේ සම්මුතිය. මේ හිතක් හැදුනේ දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච දෙයක්. කොටස් 32කින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කොටස් 32 එකතුවෙන් තමයි මේ සිත හැදුනේ. මේක පින්වතුනි එකක් බුද්ධිය තුළින් එකින් එක අයින් කරන්න බලන්න. එහෙම කරනවද? එහෙම කරනවද? මම මේ ක්‍රියාකාරකම කරනවද? කෙස්, ලොම්, නිය, දත් මේවා එකින් එක තමන් අයින් කරන්න. එතකොට අර සිත කියන එකක් තමන්ට දකින්න බෑ. අන්න ශුන්‍ය භාවය. ඒ ශුන්‍ය භාවය දකින්න තමයි මොකද වෙන්නේ? අත්හරින්න ඕනේ. අත්හැරෙනවා. එයා අත්හැරෙන්න තමන්ගේ බුද්ධිය තුළින් තමන්ට නොහිතපු ගැඹුරක් නොහිතපු අවබෝධයක් මතු කරගන්න පුළුවන්
අන්න සැපය. ඒ සැපය සදාකාලික සැපයක්. ඒක විනාශ නොවන සැපයක්. එහෙම නේද? බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව පඬිත ධර්මයක් බවට පත් වේ. සත්පුද්ගල ස්වභාවයෙන් දකින්න එපා කිසිද. මෙතන මේ වික්ෂුවක් නෑ, ඔතන ඔය ඇත්තොත් නෑ. ඒ අනිත්‍යතාවය දැකලා දුකට හේතුව දැකලා ඒ දුක නිරෝධ වෙන ආකාරය තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ අවබෝධය තමන්ගේ බුද්ධිය තුලින් වර්ධනය කර ගන්නවා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා. මේ නිරෝධය දකින්න නම් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ඒ උතුම් ගම්භීර ධර්මයේ කෙරෙහි අචල සද්ධාව තියෙනවා. පැහැදිලි සද්ධාව. දැන් මයින්ද තියෙන මොන වගේ සද්ධාවද? අමූලිකා සද්ධාව කියලා කියනවා මේක. ඒ අමූලිකා සද්ධාව තුලද මං ක්‍රියාත්මක වෙන්නේ. මම බුදුහාමුදුරන්ගේ ඒ බුද්ධ ප්‍රතිමාව සම්මුතිය කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කරන්නේ බුද්ධ ප්‍රතිමාවනේ. මේ සංකේතයක්. බුද්ධ ප්‍රතිමාව කියන්නේ සංකේතයක්. චෛත්‍ය කියන්නේ සංකේතයක්. බෝධි වහන්සේ කියන්නේ සංකේතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා මගේ මා සරණ යන ශ්‍රාවකයන්ට මේ තුලින් මල් පහන් පූජා කරන්න, ඒ අවශ්‍ය දාන පැන් දෙන්න, ඒව කරන්න. ඒව මොකටවත් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා නැහැ. ඒකට සඳහන් කරනවා ආමිෂය. නමුත් ආමිෂ තුලින් මාව දකින්න එපා. මම දකින්න ඕන කොහොමද? මම දකින්න ඕන මගේ බුද්ධිය තුලින් මම අවබෝධ කරගත්ත මම නොසගවා මහ කරුණාවෙන් දේශනා කරපු ධර්මය. ධම්මානු ධම්ම ප්‍රතිපද. එහෙම පිළිවෙතක් අනුගමනය කළොත් තමයි අන්න දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය කියන එක තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න එහෙම ක්‍රියාත්මක වෙනකොට අර සංකත පැත්ත මෙතෙක්කල් සංකත පැත්තේ මේ වික්ෂුව ඇතුළු හැම දිනමත් ආවේ ඒ සංකත පැත්ත ප්‍රහාණය කරලා මේ පරිමෝචනය කරන ඇල්පෙනිත් ඉඳලා සියලු දේවල් తాවකාලිකයි කියලා ඒ අවබෝධය ඇති කරගෙන ඒ හැම දෙයකම තියෙන ශුන්‍ය භාවය දැකලා නිමිත්තක් ගන්න. නිමිත්ත අනිමිත්ත වෙනවා. නිමිත්ත කියන්නේ එතන සංඥාව. ඒ සංඥාව එනකොටම තමන් දකිනවා අන්න සංස්කාර සකස් කරන්නේ. එහෙනම් අප්‍රණිතයි. පැතුමක් නෑ. නිවනසෙත් පැතුමක් නෑ. යම් බීජයක් තමන් වැපුවා නම් අනිවාර්යෙන්ම ඒ වපුරුපු බීජේ තමන්ට නෙලා ගන්න පුළුවන්. මෙන්න මේ බීජ තමයි බුදුහාමුදුරුවෝ වපුරන්නේ. මේක විනාශ නොවන බීජයක්. මේක කිසිම මොහොතක විනාශ වෙන්නේ නැහැ. රජුන්ට විනාශ කරන්න. සුරුන්ට විනාශ කරන්න. ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. මේ වපුරුපු බීජ තුලින් නෙලා ගන්න අස්වැල් තමයි තමන්ගේ පසුපසේන ශ්‍රවණයන්ගේ කල්යාණ මිත්‍රයා හැටියට තමන් සමග සිටි වාග්නේ කල්යාණ මිත්‍රයන්. චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවිස්සති. සිතුනේ එයාකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. නොසිතු දෙයක් සිද්ධ වෙන්නේ. මේක තමයි ස්වභාවයේ සිත වෙනස් වෙනවා. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. මේ භවයක් පමණ මේ ලෝකේ
එන සිතුවිලි වල යථා ස්වභාවය තමන්ගේ ස්වම්බෝධ ඥාණය මේ බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ හැම දෙයක්ම තමන්ට විමර්ශනය කරලා තමන්ගේ අවබෝධය ඇති කරගෙන අන්න සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් ඇති කරගන්න පුළුවන්. ඒ අසංකාර කියන්නේ සංකත පැත්ත නෙමෙයි අසංකත පැත්ත. ඒ අසංකත පැත්ත තමන් වඩා වර්ධනය කරගන්නවා නම් ක්ලේශ කාමයන්ගෙන් බැහැර වෙන්න පුළුවන්. වස්තුකාම කියන්නේ මේ තයි වස්තු සවිඥානික වස්තු. ගෞරව වෙන්න පුළුවන්. සම්මුතියක ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ අසල්වැසියෝ වස්තුකාම ඒ සවිඥානික වස්තු ඊළඟ මේ වස්තුකාම ගෙවල් දොරවල් හරක බාන යාන වාහන ඉඩ කඩ මේවත් වස්තු මේවත් සවිඥානික මේ වස්තුකාම ඡේ වෙනවා වගේම අවිඥානික මේ සියලු පරිභෝජනය කරන අල්පෙනිත් ඉඳලා සියලු දේවල් විනාශ භාවයටපත් වෙනවා. මේව මම රැගෙන ආවේ නෑ. මම රැගෙන ආවේ කුසල අකුසල පමණයි. මම මේ සංසාරේ එක්තරා නවතුන් පොලක සිටින්නේ. මම ඒ රැගෙන ආපු කුසල අකුසල පමණයි. නැවත වරක් මම මේ ලෝකෙ සමුගෙන යනකොට රැගෙන යන්නේ කියන අවබෝධය ඇති කරගන්න උත්සාහ ගන්න කෙනා තමයි ආන්දු දේශනා කළේ ප්‍රඥාවන්ත. දැන් මම ප්‍රඥාවන්ත. දැන් මම ඒ පිළිවෙත අනුගමනය කරනවා. තමයි තමන් දකින්න. එම දැක නිවෙන ප්‍රතිපදාව තුළ තමන් ක්‍රියාත්මක වෙනවා නම් කයින් කරන කුසල් පාණාතිපාතා අදත්තා දාන හොරකම තමන්ගේ හිතට බොරු කරන්න බෑ. ඉනහ වෙලා සතුටින් හිටියක් මේක පිච්චෙනවා ගිනි ගන්නවා දැවෙනවා. අයියේ මේක නිතරම කියනවනේ. වචනෙන් කියන්න පුළුවන් මම හොරකම් කරේ නෑ කියලා. එතකොට ඒ හොරකම කළේ නෑ කියලා වචනෙන් කියන්න බොරුවක් කියන්න වෙනවා. මුසාවක්. වචනෙන් එක ප්‍රකාශ කරන්න වෙනවා. එතෙන්දි මෙතන දන්නව හරද සාක්ෂි. ඒකයි තමන්ගේ පැත්තට හරවන්න කියලා මම සඳහන්. ඒ බොරුව සත්‍ය කරන්න, ඇත්ත කරන්න. තව බොරු කීයක් කියන්නේ? බොරු කරන්න පුළුවන් කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක්. මේ ලෝකේ මේ වික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම සංසාරේ පුරුදු වෙලාවේ ඔන්න ඔය මුලාව නිසා පාණාතිපාතා මේ කයින් කරන අකුසල් සිදු කළා. ආමේ වර්ධවා ඇසිරුණා. ඒකත් තමන්ගේ හිත දන්නවා. කාමී ටෙස්ට් නැහැ කියලා කියනවා. කාමී ටෙස්ට් නැහැ. ස්ත්‍රියට පුරුෂයා වශී වෙනවා. පුරුෂයාට ස්ත්‍රිය වශී වෙනවා. ඒ පුරුෂයාගේ දේ ස්ත්‍රිය හරහා ඉෂ්ට කරගන්න කැමැත්ත ඉෂ්ට කරගන්න. ස්ත්‍රියගේ කැමැත්ත පුරුෂයා හරහා ඉෂ්ට කරගන්න උත්සාහ ගන්නවා. මෙන්න මේක හේතුවෙන් තමයි මේ මනුස්ස ලෝකේ කවුරු ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේක තමයි සංසාරේ ස්වභාවය. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ ඉතිහාස ගැඹුරු දෙයක්. නිර්වාණය පසක් කරගන්න උත්සාහ ගන්න කියලා. රුවාන්තරං සංසාර ගමන පිළි කරගන්න උත්සාහ ගන්න. එහෙම උත්සාහ ගන්න කෙනා අර වචනේ කරන ස්වාවාදා පරුසා වාචා මේ මොකද රොස්පරුස් වචන Tamanට
මුවින් පිට වෙයි. කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වෙනකොට තරහ යනවා. වාද කරනවා. කලහ කරනවා. දඩු මුගුරු අතට ගන්නවා. එහෙම නැති වුණොත් තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න තත්ත්වයටපත් වෙනවා. ලෝක ස්වභාවය. මොකද අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ කුමක් නිසාද? විද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තමන් ඉන්නේ ඒ මායාවේ වසඟේ. අවිද්‍යාව කියන්නේ මුලාව. ඒ අවිද්‍යාව නිසා මුලා වෙලා මේ විශ්වත් ගමන් කළා. ඔබ හැමදෙනාමත් ගමන් කළා. ඒ නිසා නැවතත් මේ අවිද්‍යාව කියන ඕගෙට අහු වෙනවද? එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කරපු මේ උතුම් විද්‍යාව පැත්ත, මේ උතුම් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පැත්ත වර්ධනය කරගෙන උතුම් පිළිවෙත තුළින් තමන්ගේ අභ්‍යන්තරේ ඒ අසුද්ධතෙන් අඳුරගෙන ඒව ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙනවද? තීරණය කා සතුවද තියෙන්නේ? කා සතුවද? තමන් සතුවයි තියෙන්නේ. තමා හිසට තමා තමයි සමනල්. එහි පක්ෂිකයි එව බලන ඕපනයිකයි ඕනම කෙනෙකුට විරුද්ධයි. පච්චත්තම් වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමගේ බුද්ධිය තුළින් මේක විමර්ශනය කරන්න උත්සාහ ගන්නවා නම් මේ විඥානයේ තුලින් නැවත විඥානයකට දැස ගන්න තත්ත්වයට තමටපත් වෙනවා. මේ විඥානය මේ මායාකාරී දැලේ පැටලෙන්නේ නැතුව තමන්ට පුළුවන් ඒ උතුම් විමුක්තිය සාස්කාස් කරගන්න ඒ මාවතෝසේ ගමන් කරන කෙනා අර ශුන්‍යත අප්‍රණිත ඒ වගේම අනිනිමිති මේ සියලු දේවල් වල යථා ස්වභාවය තමයි අවබෝධ කරගෙන ශුන්‍යතයි අනිනිමිති අප්‍රණිතයි ඒ උතුම් විමුක්ති සෝය තමන් සාස්කාස් කරගනිමින් සෑම මොහොතකදීම තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්කම තමයි තමන් ගොඩනගාගෙන යන අන්න එකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. කිසිම පැත්තකට බර වෙන්නේ. පැත්ත කියන්නේ ඇත්ත කියනවා. සත්‍යවාදී අතිතු කරන්න උත්සාහ ගන්නවා. දස පාප කර්මයෙන් මිදෙන්න උත්සාහ ගන්නවා. දස පුණ්‍ය ක්‍රියාවෙන් යෙදෙනවා. දස පුණ්‍ය ක්‍රියාවෙන් යෙදෙන කෙනාගේ ලක්ෂණය තමයි හාමුදුරු දේශනා කරපු මේ පිළිවෙත වෙලතුලින් සියලු දෙනාගේම යහපත මාගේ යහපතයි. අන්න එහෙම කෙනා තමයි පරාර්ථකාමී. අන්න එහෙම කෙනා මේ ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක වෙනවා. මේ හැම දෙයකම තියෙන නිරෝධි විනිවිදව දකින්න උත්සාහ ගන්න. අන්න එතන නිරෝධ සමාපatti. නිරායාසයෙන් උස්ම පිට වෙනකොට මේක මැරෙනවා. නිරායාසයෙන් උස්ම ඇතුළේ මේක උපදිනවා. ආනාපාන සති භාවනාව තමයි සිද්ධ කරනවා. ඊළඟට ඉරියාපත භාවනාව සෑම සතර ඉරියව්වකදීම තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. ඊළඟට තමන් එදිනදා ජීවිතේ කරන කියන සියලු කටයුතු සිහියෙන් කරනවා. යෝනිසෝ මනසිකාරේ අන්න එකට කියන සම්පජානකාර පබ්බතේ. ඊළඟට මේකට දෙන නඩත්තුව සෑම දවසකම දෙන්න ඕන. මේ අවශ්‍ය කරන සියලු දේවල් සිදු කරන හැම මොහොතකදීම මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවය තමයි බුද්ධිය තුළින් අවබෝධ කරගෙන තමයි මේ හැම නඩත්තුවක්ම සිද්ධ කරන්නේ. අන්න එතකොට පරිපූර්ණ භාවයෙන් මෙහි කරන්න පුළුවන් එකත් භාවනාව. පිළිකුල මෙහි කරන්න පුළුවන් එකත් භාවනාව. අසුබේ මෙහි කරන්න පුළුවන් වැසිකිලි තැතිකිලි කරනකොට මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතේට තමන් එකතු කරගන්නේ තමයි මේ කටයුතු සිදු කරන්නේ. ගොයම් කරල අස්වැන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? නැමිනවා. අන්න
අන්න මුදු අනතිමානී තත්ත්වයකට මුදු මොළොක් හිතක් ඇති වෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. තමන්ගේ හිතේ සිට පාදාන්තයේ දක්වා සියලු ප්‍රජාවන්ට ඉස්සල තමයියි කරා. ඉස්සල තමයියි කරලා තමන්ගේ බුද්ධිය තුළින් මේ හැම දෙයකම තියෙන ක්‍රියාකාරකම් ගැඹුරින් අධ්‍යයනය කරන්න තමන්ට තමන්ගේ ශරීර පූර්වම උපමා කරගෙන තමන්ගේ ලයිෆ් පූර්වක් නෙමෙයි මේකම උපමා කරගෙන තමන්ගේ නිවීම අරගෙන ආපු සංයෝජන 10න් අදුම තරමේ 3ක් මේ 3 ෂේ කරන්න උත්සාහ ගන්න. ප්‍රඥාවන්තයේ ලක්ෂණය මේක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපස පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ සංසාරේ ගෙනාවු කුසල් හෝ අකුසල් අන්න එකට කියන සක්කාය. දිට්ඨි කියන්නේ ඒ සක්කාය කයට සාපේක්ෂව සුවකයි සක්කාය කියන්නේ යටිසිතින් තමයි උඩුසිතට රූපණය කළ දෙන්නේ. මේ පංචේන්ද්‍රියන් කරා ඒ සියලු දේවල් ගොදුරු කරගන්න. ග්‍රහණයට හසු කරගන්න. ඒවට කැමැත්ත අකමැත්ත. සක්කාය කියන එකෙන් තමයි දින උඩුකයට උඩුසිතට මේක තමයි දැක්කනම් සක්කාය දිට්ඨි ප්‍රහාණය කරනවා. විචිකිච්ඡා සැකයේ කියන එක කුමන ආකාරයෙන් කුමන හැඩතලකින් ඉදන්නේ ඒ සියල්ලක්ම තමයි දැකලා ඒ හැම දෙයක්ම එතනම ප්‍රහාණය කරනවා. සීලබ්බස පරාමාස කියන්නේ අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවෙන් පැහැරවිලා මම මගේ ආත්මය කියන ඒ මසත ප්‍රහාණය කරලා නැනස පාදාගෙන ප්‍රඥා ඇස මෝදු වෙන විදිහට තමන්ගේ බුද්ධිය තුළින් මේ අවබෝධය ඇති කරගන්නවා. ඒ අවබෝධය ඇති කරගෙන කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා ඒ සංයෝජන ධර්ම 3 ෂේ කරගත්තා නම් සෝවාන් මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඒක තමන්ගේ යටේ තියෙන තමන්ට තමයි ඒක වතු කරගන්න පුළුවන්. ඒක සැපය බුද්ධි විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන් මෙහා ඉන්න කෙනාට ඒ සැපය මේ ආකාරයෙන් පැහැදිලි කරලා දුන්නා. එයාට එතන ඇවිල්ලා ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ඒ සැපය බුද්ධි විඳින තාක්කල් මේක වටිනාකම මේක කියන්නේ පැහැදීමක් ඇති වෙන්නේ. පැහැදීමක් ඇති වෙන්නේ අකුසලයේ ප්‍රහාණය වෙලා කුසලයේ වර්ධනය වෙලා අසුද්ධතෙන් පැහැර කරලා සුද්ධතෙන් වලටපත් වුණාට පස්සේ තමයි ඒක කොයි මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබ හැමදෙනාම දුආන් කරන් ගන්නේ සිසමවදන්නේ භාවනා කරා ජීවිතේ දවසකට අඩුම තරමින් විනාඩි 10ක් උදේට ප්‍රශ්නින් බුද්ධ නිදහස් පරිසරයක තමන්ගේ හිත දකින්න ඒ විදිහට මේ පිළිවිත අනුගමනය කළොත් තමන්ගේ මරණ මංචකයේදී තමන්ට පුළුවන් මරණ බියක් ඒකට මොන දෙන්නේ රෝගකාරකයන් ඉදිරියේ ඒකට මොන දෙන්නේ ප්‍රශ්න ඉදිරියේ ඒකට මොන දෙන්නේ ඒ ප්‍රශ්න නිවැරදිව නිර්වෘල්ව ධර්මයට අනුව විසඳගන්න තමන්ට තමන්ගේ බුද්ධිය තුළින් මාර්ගය දෙනවා. අන්න නැති මේ සරණං අඤ්ඤං ධම්මෝනේ සරණ. බුදුහාමුදුරු දේශනා බුදුහාමුදුරු දේශනා කළේ මාව දකින්න කොට බුද්ධිය පිටා වක්කලට දේශනා කළේ වක්කලී මගේ මේ කුණු කය දිහා බලන්න දෙනකොට වැඩක් නැහැ. මම මගේ ස්වභාවය තුළින් මේ ගම්භීර ධර්මය අවබෝධ කරගත්තා. මම මහා කරුණාවෙන් නොසඟවා දේශනා කළා. නුඹට බුද්ධිය ලැබුණා. නුඹගේ බුද්ධිය තුළින් මේ උතුම් ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙලා මාව දකින්න අන්න බුදුහාමුදුරු දේශනා කළේ නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝනේ සරණ. එන්නේ මගදී එදා වැඩ සිටි බුදුහාමුදුරන් කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා සතන් වහන්සේලා සැරියුත් මුගලන් ආනන්ද රහතුන්ගේ ඒ ඊනාසවයන් වහන්සේලා ඒ ආදී මහා සංඝරත්න නැත්ති මේ සරණං අඤ්ඤං ඒ උතුම් සරණ මම මගේ බුද්ධිය තුලින් ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඊමක ගමන් කරලා මගේ ශ්‍රාවක තත්ත්වයට මමපත් වේ ආස්ව ධර්මයන්
ආශ්‍රව ධර්ම කියන්නේ මොනවද? ක්ලේශ ධර්මය. ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා වස්තුකාම ක්ලේශකාම ප්‍රහාණය කරලා මගේ බුද්ධිය තුළින් මම නිවීම මත කරගන්නවා. මම ශ්‍රාවක තත්ත්වයටපත් වෙනවා කියන හිත ඇති කරගත්තොත් ඒක තමයි බුදුහාමුදුරන්ගේ මංගල ඒතං මංගල මුත්තමං. ඔබ හැම දිනාටම ඒ උතුම් පිළිවෙත තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව මතු කරගෙන මේ ධර්ම ඖෂධය කියුපමිනි ඒක පිළිගන්න එපා. තමන්ගේ බුද්ධිය තුළින් විමර්ශනය කරලා ස්වයං විවේචනයක තමන්ව යෙදিলা තමන් විවේචනය කරගෙන තමන්ව තමන්ගේ ඒ උතුම් සැපේ මත කරගන්න. අන්න එහෙම කෙනා මරණ මංචකේ සතුටෙන් මරණට මුහුණ දෙනවා. ඒ නිසා ඔබ හැම දිනකටම මේ උතුම් දහම් පිළ ධර්ම ඖෂධයක් වේවා. සංසාර කතරේ ඊතරවන් මේ ගෞතම බුදුසසුනේදී ඔබ හැම දිනකටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. හොඳයි. වදිනාම මොම පොඩට බණ ටික ඇහුවා. නිදිමත ඇදුන්නේ නැහැ නේද? නිදිමත ඇදුනද? නෑ නේ. හිතට වැදුනද? සැපයක් මතු වුණාද? සැපයක් මතු කරගත්තද? හැබැයි ওই සැපය සදාකාලිකව තියන්න ඕන. ඒ සැපය තමන් සදාකාලික ලබා ගන්න නම් තමුණුත් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඔබ හැමදෙනාම බොහොම හොඳට බණ අහලා නොනැසෙන ධනයක් රැස් කරගත්තා. මොකක්ද ඒ ධන? සද්ධා ධනය. සාදුකාරයෙන් දෙන්න. සාදුකාරයෙන් දෙන්න. සාදුකාරයෙන් දෙන්න. සාදුකාරයෙන් දෙන්න. හොඳයි සාදුකාරයෙන් දෙන්න. සාදුකාරයෙන් දෙන්න. හොඳයි. නොනැසෙන ධන රැස් කරගත්තා. සද්ධා ධනෙ, සීල ධනෙ, සාදුකාරයෙන් දෙන්න. සුත ධනෙ. සුත ධනෙ කියන්නේ සුතමේ ඥානය වර්ධනය කරගත්තා. සද්ධාව ඊටේ ඇති වුණා. සීලෙක පිහිටෙව්වා. හිත අබාගත්තා. ඒ තැන ඉඳගෙන තමයි ධර්ම දේශනාව සිදු කළේ. ඒ තැන ඉඳගෙන මේ අතු ධර්ම දේශනාව අහලා හිත සීලෙක පිහිටව ගන්න. ඊළඟට සද්ධා සීල සුත ත්‍යාග ධනෙ දැන් අත්හැරීම සිදු කළේ. මේ රස කරන පැත්තට වඩා අස් කරන පැත්ත නෙක්ඛම්ම සංකල්ප. ඒ සිත ඇති කරගෙන තමයි මේ උතුම් යහපත් දේ කරේ. ඊළඟට ප්‍රඥා ධනෙ මසත බහැර කරන නැනස මතු කරගන්න ප්‍රඥා ඇස මුල් කරගන්න ඔයත් උත්සාහයක් ගත්තා. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තමන්ගේ හිරි ධනෙ උත්තප්ප ධනෙ ලැජ්ජා පවට ලැජ්ජයි. පව් කරන් ලැජ්ජයි. සමාජයේ වැරදි විදිහට කම්සප විඳින්න හිතක් එන්නේ නැහැ. මිත්‍යා ජීවෙන් බැහැර වෙනවා. ඒ උතුම් පිළිවෙත අනුගමනය කරලා ධන හතක් තමන් රැස් කරගත්තා. ඒ රැස් කරගත්ත ධනෙ තමන් කල්යාණ මිත්‍රය තමා පසුපස එන සෙබනැල්ලෙමින් තමන්ගේ ආධාරයකට ඉන්නේ ඒ ධනෙයි.
මේ ධනය අපි දැන් තවත් පිරිසකට පූජා කරනවා. කවුද? සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාජ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා. සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්මයන් වහන්සේලා. සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා. අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා. අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. ඒ වාගේම සියලු භූමි තථාගත ගම් යම්ගම් වනපෙත් පූජනීය ස්ථානයන් ආරක්ෂා කර ඒ සියලුම සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා අල්පේ ශාක්‍ය මහී ශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මහා විෂ්ණු කතරගම ශ්‍රී ශ්‍රමණ සමන් විභීෂණ ඊශ්වර ගණපති නාථ දෙවිඳ ගම්බාර සිද්ධපත්තින සරස්වති ක්‍රියාකාර මහා ලක්ෂ්මී වල්ලියම භද්‍රකාලි මෑණියන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වාගේම සූර්ය දිව්‍ය රාජෝත්පයන් වහන්සේ චන්ද්‍ර දිව්‍ය රාජෝත්පයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය රාජෝත්පයන් වහන්සේ පොළොව මහේකාන්තයන් සියලුම විශ්වයේ පාලනය කරන දෙවි දේවතාවුන් වහන්සේලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකේශ්වර බෝසතාණන් වහන්සේද බෝධි සම්භාර පුරණ බෝධිසත්ව දෙවිවරු මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා විභීෂණ ආදී දෙවි දේවතාවුන් වහන්සේලා මෙන් වෘත්ත දේවතාවුන් වහන්සේලා භූමාතු දේවතාවුන් වහන්සේලා මේ නිවසනේ භූමිය ඔබ හැමදෙනාගේ නිවෙස් භූමිය ආරක්ෂා කරන ඔබ හැමදෙනාගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන් සෑදී පැහැදී සිටින අප විසින් නිරස් කළා වූ සියලු කුසල සම්භාරයන් සියලුම දෙවියෝ බඹුන් අනුමෝදන් කරගනිත්වා දිව්‍යසේ සිරු බ්‍රහ්මයසේ සිරු වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනේ සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන් පළමුකොට අක්ඛා සත්‍යාජ දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං අක්ඛා සත්‍යාජ බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං අක්ඛා සත්‍යාජ බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එවැගේම අද මේ ධර්ම දානයේ පින්කම සිදු කරලා ඉරස්ගත් ධනය ඉරස් කරගත් ආනිසංස මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච පින්වත් මෑණියන් වහන්සේ වන කිරියැල්ලේ පුෂ්පලතා මෑණියන් වහන්සේ ඇතුළු ඒ මෑණියන් වහන්සේගේ නමින් කුල පරම්පරාවේ මේ ගිය ඥාති එවාගෙම ඒ මෑණියන් වහන්සේගේ ස්වාමි පුරුෂයා සුඛීව ජීවත් වෙනවා. ඒ පියාණන් වහන්සේගේ නමින් මේ පරලෝ යන්ට යෙදුණු සියලු මේ ගිය ඥාති කුල පරම්පරාවේ එවාගෙම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාගේම නමින් මේ පරලෝ යන්ට යෙදුණු සියලු මේ ගිය ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් යම් සංසාර අතදරක් නිසා දුගතිගාමී ස්ථානික උප්පත්ති ලබා සිටිනවා නම් ඒ දුගතිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානික උප්පත්ති ලබා සිටිනවා නම් ඒ සුගතිගාමී තත්ත්වය වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා නියගිය ඥාතීන් පින් අනුමෝදන් කරන්ට ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් නෝ ඥාතීනං හෝතු සුඛිතා
එසේ වාසය කරන ඔබ හැම දිනාටම ඔබ හැම දිනාගේම නිමිස්වලට භූමියට ඔබ හැම දිනාටම ආශිර්වාද ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා. ඔබ හැම දිනාටම ජනේන ගම අතුරු ආශ්‍රාවෙන් තොර රාජ බයෙන් තොර රෝග බයෙන් තොර මනුෂ්‍ය බයෙන් තොර අමනුෂ්‍ය බයෙන් තොර ගින්නෙන් බස විස්ති මෙස්ම දුරු කුමාරගේ විසපුරු සර්පයන්ගේ ජලින් අධි ආදිත වලින් කිසිදු හිංසාවක් පීඩාවක් සිදු වෙන ආකාරයට ඔබ හැම දිනාටම ආරක්ෂාව සලසලා දෙනවා. කරදරයක් විපතක් වෙන්න තියෙනවා දුර ගියා පෙන්නු කරලා ඔබ හැම දිනාම ඒ කරදරවලින් මුදව ගන්න මාර්ගය තමන්ට මත් කරලා දෙනවා. මේක තමයි ධම්මෝ කවි රත්නති ධර්මචාරී. ඔබ හැම දිනාටම ඒ ආශිර්වාද ආරක්ෂාව ලබාගෙන සම්පත ලෝකේ කර රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කටයුතු තම තමන්ගේ දරුවෝ සිටින අධ්‍යාපන කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගතය ඉලක්ක කරගන්න යහපත් කටයුතු සම ප්‍රකාරයෙන් සාර්ථක වීම සඳහා අද මේ ධර්ම දානමය පින්කම් සිදු කරන ඒ ලබාගත් සියලු කුසල සම්භාරය දෙවියන් අනුමෝදන් කළා. මේකේ ඥාතීන් අනුමෝදන් කළා. එවාගේම දහත් පූජා කළා, පරිස්කාර පූජා කළා, ධම් පළු පූජා කළා. මේ ආකාරයෙන් ඒ රැස් කරගත් සියලු කුසල සම්භාරය අපි අනුමෝදන් කරා. ඒ ආනිසංස බලයෙන් ඔබ හැම දිනාටම ලැබුණු සන සම්පත්තිය සහිත මනුෂ්‍ය ආත්ම වටිනාකම අවබෝධ කරගෙන අගුණ අදහම් දුරු කරගෙන ගුණ දහම් වැඩි දියුණු කරගෙන කායික සුවතාවෙන් මානසික සුවතාවෙන් ඔබ හැම දිනාටම දෙතිස් කුණපෑන් සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විරහිත වී වායු කරන මුසෙන් තාක්කල් අස්තලෝක ධර්මයේ කම්පා නොවී අකම්පනිතයෙන් කටයුතු කරන බහුදා වේවා. මරණ පංචකේදී මරණ බියක් නොමැති ඒ මරණය සමුදේ ඕන දෙන්න තමන්ගේ උතුම් ප්‍රතිපත්ති තමන්ගේ බුද්ධිය තුළින් වර්ධනය කරගෙන කටයුතු කරන බහුදා වේවා. අවසාන වශයෙන් දිවියන්ට මේ ඥාතින්ට ඔබ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදී බුදු පසේ බුදුමහතන් වහන්සේලා නිවිසෙනදී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං